ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ ඉදගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි අද දින මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළ පූජනීය බටපොළ මේධානන්ද පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරස්ථානයේ සිට පටිගත කරන මේ උතුම් සදහම් දේශනාවේ පින්බර දායකත්වයේ දරන්නට යෙදෙන්නේ පන්නිපිටිය කලල්ගොඩ දුඹුගහවත්ත පාරේ අංක 4613 දරණ නිවසේ පදිංචි ශ්‍රියානි වීරත්න මහත්මිය රන්දිමා ඉශානි ඇතුළු දූදරු ඥාති හිතවතුන් විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुक्खदं ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තයෝමි පුංගලා භික්ඛවේ සන්තෝ සංවිඤ්ඤමානෝ ලෝකස්මින් ඛතමේ තයෝ අවකුඤ්ජ පඤ්ඤෝ පුංගලෝ උච්ඡංග පඤ්ඤෝ පුංගලෝ පුතු පඤ්ඤෝ පුංගලෝ තී. ධර්ම ශ්‍රවණාබිලාසී ලෝවැසි සදැහැති ගෞරවතර ස්වාමීන්ද්‍රයන් වහන්ස, පින්වත්නි, අද වීරසිංහ පවුලේ පින්වත් පිරිස, ශ්‍රයානි මහත්මාව ඇතුළු පවුලේ පින්වත් පිරිස, ඒ පවුල් වලට සම්බන්ධ දෙමව්පිය සහෝදර ඥාතීන් පිරිස, මේ බෞද්ධ මාධ්‍යාලය මගින් ලොව පුරා වෙසෙන සදැහැති පින් කැමැති ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත් හැමට ධර්ම දානමය මහා පින්කමක් සිදු කරනවා. තම තමන්ගේ දෙමව්පිය ඥාතීන් සහෝදර දෙමව්පියන් හැමට ශාන්තිය ප්‍රාර්ථනා කරගෙන අභාවයට පත්වුණු පිරිසට පරලොව සැනසෙල්ල ප්‍රාර්ථනා කරගෙන ධර්ම ශ්‍රවණයත් ධර්ම දානයත් ධර්ම මනසිකාරමය මහා පින්කමත් සිද්ධ කරන වාසනාවන්ත උතුම් අවස්ථාවක්
මේ උදා කරගෙන තිබෙන්නේ. ඒ නිසා අපි ඊටාම වාසනාවන්තයි. ඊටාම පිං ඇති සිතුවිලි සමුදායක් කල්යාණ මිත්‍රත්වයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් හැමදෙනා සුවපත් කිරීමේ උවමනාවෙන් මේ සිද්ධ කරන්නේ. ඒ සඳහා ඇවැසි ගුණයත් සීලයත් ඥානයත් මේ සියල්ල ඔබ උදා කරගෙන තිබෙනවා. ඒ සියල්ල උදා කරගන්නට වාසනාවන්ත වෙලා තිබෙනවා. ඒ වාසනාවන්ත කුසලයකින් වඩා දියුණු කරගෙන අපි ප්‍රාර්ථනා කරමු. මේ ආරම්භ කළ උතුම් පින්කම අවසානයේ දක්වා හොඳින් පවත්වාගෙන යනවා. හොඳින් ධර්ම ශ්‍රවණය කරනවා. ලෝවැසි අනිත් සදැහැති හැමටත් බණ අහන්නට අවස්ථාව සලසා දෙනවා. මේ සෑම සියලු කුසල සිත්වල පින්කම් වල බලයෙන් අපට යහපතක් වේවා. හැදෝ වැඩෝ දෙමව්පියනට යහපතක් වේවා. ජීවිතයේ යහපත පිණිස කල්යාණ මිත්‍රත්වයෙන් උදව් කළ ගුරුහරුකම් ලබා දුන්නු ගුරුතුමන් ආදී කොට ඇති හැම දිනාටමත් යහතින් සුවයෙන් සැනසීමෙන් වැඩෙත්වායි ප්‍රාර්ථනා කරන දුවදරුවන් හැම දිනාටත් සියලු සැනසෙල්ල වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ධර්ම ශ්‍රවණය කරමු. සඳහන් කළ ගාථාවට මාතෘකාවට අදාළව බලාපොරොත්තු වන ධර්මය පැහැදිලි කරන්නට පෙර ආතුව ඔබේ අවධානය පුංචිම අදහසක් කතාවක් කෙරෙහි යොමු කරන්නට කැමැති. තමන්ගේ ශාස්ත්‍රය දරුවන් වෙත දානය කළ ගුරුපියෙක් විභාගයක් පවත්වනවා. ඒ දරුවන්ගේ අවබෝධය පිළිබඳ ලිඛිතවත් නෙමෙයි වාචිකවත් නෙමෙයි එහෙනම් මානසික දරුවන්ගේ තීරණ ගැනීමේ ස්වභාවය කොහොමද කියලා බලන්න. මේක අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න පිරිස මේ වනෝ විද්‍යා උපදේශනයේ ඉන්න පිරිස හොඳින් දන්න පුංචිම කතාවක්. අධ්‍යාපනය අවසන් වුණාට පස්සේ දරුවෝ දෙදෙනෙක් තෝරගෙන දරුවෝ දෙදෙනාට අඩු මුදලක් ලබා දීලා අද කාලේ හැටියට අපි දන්නවා රුපියල් 100ක් වගේ මුදලක් ලබා දීලා කිව්වා මෙන්න මේ කාමරය මේ මුදල වියදම් කරලා මම හවසට එන විට පුරවා තියන්න ඉඩක් තියන්නේ නැතුව මේ දෙදෙනා වෙන වෙනම තමයි මේ කාර්යය කළ යුතු වෙන්නේ. කිසිම සම්බන්ධයක් පවත්වාගෙන යන්නට බෑ. දැන් මුදල අතට ගත්තු අඩු මුදලක් නිසා කල්පනා කරනවා මොනවයින්ද මේ ලොකු කාමරේ පුරවන්නේ. ලාභෙටම ගන්න පුළුවන් මොනවද? එක්කෙනෙක් කල්පනා කළා ඔය පිදුරු වගේ දෙයක් ගත්තොත් මේක පුරවල තියන්න පුළුවන් ගුරුවරයා කිව්ව විදියට. ඔව් බොහොම මහන්සි වෙලා බොහොම ආයාසයෙන් ඒ පිදුරු ඇදලා තද කරලා කාමරේ පුරවල තිබ්බා. මේ අනිත් කෙනා කිසිම මහන්සියකුත් නැහැ, සොයා බැලීමකුත් නැහැ, බොහොම විවේකීව ඉන්නවා. පිදුරු අදින කෙනාට හිතෙනවා මට තමයි අද ජයග්‍රහණය ලැබෙන්නේ. මේ අර කෙනා බොහොම කම්මැලි, කිසිම දෙයක් කරන්නේ නැතුව ඉන්නවා. අද හවස වෙනකොට ගුරුතුමාගෙන් හොඳටම බැනුම් අහන්න වේවි. මෙහෙම කල්පනා කර කර තමන්ගේ වැඩේ ඉවර කළා. හවස ගුරුවරයා පැමිණියා. පරීක්ෂණය කළා. එක් අයෙක් බොහොම මහන්සි වෙලා පිදුරු ඇදලා කාමරේ තද කරලා පුරවලා තියනවා. දොරත් අරගන්න බැරි විදියට
ඒක විවෘත කරලා බැලුවාම මේ ගුරුවරයාට හුඟක් hina ගියා. ඊට වඩා අනුකම්පාවක් ඇති වුණා. දුකක් ඇති වුණා ශිෂ්‍යයා පිළිබඳව නෙමෙයි තමන් පිළිබඳව. ඊළඟ කෙනා ළඟට ගිහිල්ලා කෝබේ පිරවීම කියලා ඇහුවාම ඔහු කාමරේ ඇරලා පෙන්නුවා එක පහනක් ඇතුලේ දැල්වලා තියෙනවා. මොකකින්ද ඔබ මේ කාමරේ පුරවලා තියෙන්නේ? ගුරුතුමනි මේකේ අඳුර තිබුණා. ඒ අඳුර පළවා හැරිලා මං ආලෝකයෙන් මේ කාමරේ පුරවලා තියෙනවා. ගුරුවරයා හුඟක් සතුටු වුණා. ඔහුට ප්‍රශංසා කළා. ඔහු තෝරාගත්තා තමන්ගේ කාලය තුල අධ්‍යාපනය ලැබූ හොඳම දරුවා හැටියට. බුදුහාමුදුරුවෝ ලෝකෙට කළේ පින්වත්නි මේක. අපි ධර්මය ඊටාම ගෞරවාන්විතව වන්දනා කරලා අවසානයේදී ප්‍රකාශ කරන්නේ මොකක්ද? පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. ධර්මයේහි සියල්ල ගුණ ප්‍රකාශ කරලා අවසානයේදී අපි අපිටම කියා ගන්නවා, අපි අපටම ඉගෙන ගන්නවා, අපි ලෝකයට හඬගා කියනවා මේ ධර්මය තිබෙන්නේ කාටද? විඤ්ඤූහි. කා සඳහාද? නුවණැත්තන් සඳහායි. ඒ නිසා එතන සීලයක්, සමාධියක් සඳහන් වෙනවා, අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්නට නම් මම කවුද වෙන්න ඕනි? නුවණ ඇති කෙනෙක් බවට පත්විය යුතුයි. මේ පාඩම හැමදාම ධර්මයේ වන්දනා කරද්දී අපිට નિરાයාසයෙන්ම ලැබෙන පාඩමක්. මේක ගැන හොඳට හිතන්න. අපිට ධර්මයේ දායාද කළ මහමීඳු මහරහතන් වහන්සේට ඕනනම් අවස්ථාව තිබුණා රජතුමාගෙන් මුකුත් අහන්නේ නැතුව බණ කියන්න. තමන් වහන්සේ ඇතුළු පිරිස හඳුන්වා දීලා සමනාමයන් මහරජ. මේ කාරණා ටික ඉවරයි. ඔබට අනුකම්පා පිණිසයි මේ පැමිණියේ, පැමිණි කාරණයක් කියලා දේශනා කරලා ඉවරයි. මේ සියල්ල උන්වහන්සේ පැහැදිලි කළාට පස්සේ මොකක්ද කරන්නේ? අපේ ලංකාවේ පැවතිච්ච පළවෙනි විභාගය වාචික පරීක්ෂණය කරනවා. කවුරු ගැනද? රජුරෝ ගැන. මිහිඳු මහරහතන් වහන්සේ හොඳ අදහසක හිටිය බව පේනවා. උන්වහන්සේගේ අදහස තමයි රටේ ප්‍රධාන පුරවැසියා රජ වුණාට මොලේ නැති අයත් රජ වෙන්න පුළුවන්. ඒ නිසා මං ඉස්සෙල්ලා බලන්න ඕනි රජ වෙලා හිටියට මෙයාට මොලේ තියනවාද කියලා. නැත්තම් මෙයත් එක්ක මේ වැඩේ කරන්න බෑ. උන්වහන්සේ නොකියා කියන පාඩම අනිත් බල පරාක්‍රමයන් සියල්ල තියෙන්න පුළුවන්, බාහුබලය තියෙන්න පුළුවන්. හැබැයි රටේ රජ කෙනෙක් නම් මොකක්ද තියෙන්න ඕනි? මොලේ තියෙන්න ඕනි, නුවණැති කෙනෙක් වෙන්න ඕනි. නැත්තම් වැඩ කරන්න බෑ. ඒ පරීක්ෂණය කරලා එයින් සමර්ථ භාවයට පත් වුණාට පස්සේ තමයි මිහිඳුහාමුදුරුවොත් එක්ක මේ සියලු මිහිඳුහාමුදුරුවෝ රජතුමත් එක්ක මේ සියලු කාර්යයන් ආරම්භ කරන්නේ. බලන්න බුද්ධි පරීක්ෂණය. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රායෝගිකව එදා කියලා දෙනවා ධර්මය ප්‍රචාරය කරන්නට අලුත් රටකට ගියත් මේ ධර්මය ග්‍රහණය කරන්න පුළුවන් කාටද? පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. මිහිඳුහාමුදුරුවෝ හොඳින් ප්‍රායෝගිකව ඒක ක්‍රියාත්මක කරනවා. අපිට තියෙනවා අපේ සාහිත්‍යය තුල බණ කතාව වගේම සමාජ සාහිත්‍යය තුල ධර්මයට විතරක් නෙවෙයි, gedara dora ප්‍රායෝගික ජීවිතය තුල අඩුම ගානේ තමන්ගේ කුස පුරව ගන්න මුළු ජීවිත කාලය පුරාවකින් සකස් කරගන්න එක ආහාර වේලක් සකස් කරන්න විතරක් නෙමෙයි, සූදානම් කරන්න විතරක් නෙමෙයි, ඒක භුක්ති විඳින්නත් මොකක්ද අවශ්‍ය? නුවණක් අවශ්‍යයි. කල්පනා කරලා බලලා ඒක කරන්න ඕන. ඒ නිසා මේ පුංචිම දෙයටත් මේ කාරණාව අවශ්‍යයි කියන එක පැහැදිලි.
අපේ ඉතිහාසයේ අපේ ලංකාවෙත් තියෙනවා මේ වගේ හොඳ කතාවක්. ඉස්සර අද කාලේ වගේ දියුණු නෑ අපිට ඒ පරිසරයට යන්නට සිද්ධ වෙනවා. හුඟක් වෙලාවට ගවයෙකුගේ පිට උඩ බඩු ටික තියලා ඒ පස්සෙන් නෑගම් ගිය જાතියක් අපි. එහෙම කියන්නේ ඉතිහාසය. ඊට පස්සේ පොඩි තාක්ෂණයකට ගිහිල්ලා ඒ ගවයව කරත්තයක බැඳලා ඒ කරත්තේ බඩු ටික පටවගෙන නෑගම් ගිය જાතියක් අපි. හැබැයි අර ඉස්සෙල්ලා ගිය ගමනට වඩා පස්සේ ගමනේදී තාක්ෂණය පාවිච්චි කළා රෝද දෙකක් කැරකෙන්න ඕනි. පල්ලමක යනකොට ඒක නවත්ත ගන්න ක්‍රමයක් තියෙන්න ඕනි. ඒ නිසා අරට වඩා තාක්ෂණයක් පස්සේ කාලේ පාවිච්චි වෙලා තියෙනවා. අන්න එහෙම පයින් එහෙම නැත්නම් අර වගේ දුෂ්කරව ගමන් ගිය කාලේ මිනිස්සු ඒ ගමන අවසන් වන තුරු නැවත නිවසට පැමිණෙයි කියලා විශ්වාසයෙන් හිටියේ නැහැ. අපි දන්නවා ඉතිහාසය අපි අහලා තියෙනවා සමහර වෙලාවට සිරිපාදේ වන්දනාවට ගියේ ඉඩකඩම් ටික දරුවන්ට ලියලා. ආපහු එයි කියන බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ එච්චරට දුෂ්කරයි. අන්න ඒ වගේ ගමනක් පිටත් වෙන්න සූදානම් වෙච්ච තාත්තා කෙනෙක් කල්පනා කළා ඉන්න දරුවෝ 4 දෙනාගෙන් කාටද මේක පවරන්නේ? නිකම් පවරන්න බෑ. අර ගුරුවරයා වගේ බුද්ධිමය පරීක්ෂණයක් කරන්න ඕනේ. මෙදුහාමුදුරුව බණ කියන්නේ ඉස්සර වෙලා පරීක්ෂණය කළා වගේ දරුවෝ 4 දෙනා පරීක්ෂා කරන්න ඕනේ. එහෙම කරලා මේ තාත්තා ගොවියෙක් වී ඇට 4ක් පුංචි කොළ කෑලි 4ක පොතා ගත්තා. පොතාගෙන එක දරුවෙකුගේ ගෙදරට ගියා. කතා බහ කළා. සංග්‍රහය භුක්ති විඳා. එනකොට අර දරුවාගේ අත් දෙක අල්ලලා මෙන්න පුතේ මේක කියලා එක වී ඇටයක් දීලා. තාත්තා ගියාට පස්සේ මේක දිගහැරලා බැලුවා. පළවෙනි කෙනා. අනේ පව් වයසට ගියාම ඔහොම තමයි. මට පේන විදියට දැන් සිහි කල්පනාවත් හරි නෑ වගේ. ඇයි මෙහෙම කළේ? පස්සේ වෙලාවක බෙහෙත් ටිකක් අරන් දෙනවා කියලා අරක ඉවත දැම්මා. දෙවෙනි දරුවාගේ ගෙදරට ගියා. අර වගේම සංග්‍රහය භුක්ති විඳා. අර වගේම වීයට දුන්නට පස්සේ දිගහැරලා බලලා කල්පනා කළා මොකක්ද මේ? ඇයි මෙහෙම දෙයක් මට ගෙනල්ලා දුන්නේ? 4 පැත්ත හරවල බැලුවා. මේක නම් එහෙම එකක් වෙන්න බෑ. කටට තියලා හපල බැලුවා මොකද්ද මේ කියලා. බැලුවාම ඇත්තටම වී ඇටයක්. දැන් ඉතින් කරන්න දෙයක් නැහනේ. කටින් ඉවත් කරලා නිකන් හිටියා. තුන්වෙනි දරුවාගේ ගෙදරටත් මෙහෙම ගිහිල්ලා දුන්නට පස්සේ මෙයා ටිකක් එහාට හිතුවා. තාත්තා මෙහෙම දෙයක් කළේ ඇයි? මේකේ මොකක් හරි වටිනාකමක් තියෙන්න පුළුවන්. ඒ නිසා තවත් රෙදි කෑල්ලක උතලා මතක ඇති තැනක අල්මාරිය මුල්ලක හංගලා තිබ්බා. 4 වෙනි දරුවාගේ ගෙදරට ගියාට පස්සේ ඒ දරුවා මේක දිගහැරලා බලලා ඊටත් එහාට කල්පනා කළා. මේක වී ඇටයක්. මේක මම කොහේ හරි දැම්මොත් පැලවිලා මෙරිලෙයි. එහෙම නැත්නම් මේක ආහාරයට ගන්න ගියොත් කවදාවත් මේකෙන් මට එක වේලක්වත් භුක්ති විඳින්න පුළුවන් කමක් නැහැ. නිසා මේ කාරණා දෙකම නෙමෙයි. මීට වඩා එහා ගිය කාරණාවක් මේකේ තියෙන්න ඕනි. මේකෙන් මොකක්ද කරන්න පුළුවන්? තාත්තා මට දීලා ගියාම මේකේ අයිතිකාරයා මමයි තීරණය කරන්න ඕනේ මේකට මොකද කරන්න ඕනේ. මොකද කළේ? මඩ සහිත වතුර සහිත තැනකින් ගිහිල්ලා හිටෙව්වා. මේක තමයි මට මේ විවේටයට කරන්න පුළුවන් හොඳම දේ. ආරක්ෂාව සැපෙව, පොහොර සැපෙව, වතුර සැපෙව රැකබලා ගත්තා. තාත්තාවා මාසයක් දෙකක් ගියාට පස්සේ අර පරීක්ෂණය කරන්න.
දැන් හදන්නේ කාටද මේ වස්තුව ලියලා දෙන්නේ කියලා බලන්නනේ. පළවෙනි ගෙදරට ගිහිල්ලා ඇහුවා. "කෝ පුතේ අර මම දීපු එක." "ඒක නෙමෙයි තාත්තේ අපි යමුද බෙහෙත් ටිකක් ගන්න." කොහොම තමයි වයසට යනකොට නහර දුර්වල වෙනවා, ස්නායු දුර්වල වෙනවා. මට හිතෙන්නේ එහෙම දෙයක්. නෑ මගේ ස්නායු හොඳට වැඩ කරනවා. මගේ කල්පනාව හොඳට තියෙනවා. මොකක්ද ඒකට කළේ? මං ඉතින් ඒක වැඩක් නෑනේ කියලා ඉවත දාලා නිකන් හිටියා. තාත්තා නිහඬව ගියා. ලෝකේ මිනිස්සුયો ඉන්නවා තමන් වෙත ලැබෙන සියලු දේට මොකද කරන්නේ? ඔන්න ඔය සැලකිල්ල තමයි කරන්නේ. ඒක පැත්තකට දානවා. කිසිම අදහසක් නැහැ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. දෙවෙනි ගෙදරට ගියා. මොකක්ද කළේ? දෙවෙනි දරුවා මොකක්ද කළේ? මතකයිනේ. මොකද කළේ? කෑවා. ඒ නිසා ලෝකේ જાතියක් ඉන්නෝ මොනවා හම්බුණත් මොනවා කරන්නද බලාගෙන ඉන්නේ. මොනවා කරන්නද? කන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා යාට ධර්මය හම්බුණත් මොකද කරන්නේ? කනවා. ධර්මය හම්බුණත් කනවා. ඒක විකුණන්නේ කොහොමද කියලා බලනවා. මාකට් කරන්නේ කොහොමද කියලා බලනවා. එකම අදහසයි තියෙන්නේ මොකද්ද? කන එක විතරයි. නිසා අපල බැලුවා ලෝකෙ හිම જાතියක් ඉන්නවා. තුන්වෙනි දරුවා මොකද කළේ? අල්මාරිය දාලා අරන් තිබ්බා. අපිත් එහෙම කරනවනේ. හොඳට බලන්න අද ගෙදර ගිහිල්ලා එහෙම උතල තියපු කොච්චර තියෙනවද කියලා. හොඳට බලන්න ජීවිතේ කවදාවත් එකකින් ප්‍රයෝජනයක් අරන් තියනවද කියලා හැමදාම මොකද කරලා තියෙන්නේ? එළියට අරගෙන පිහිදලා ආපහු උතලා අරන් තියෙනවා. එච්චරයි කරලා තියෙන්නේ. සමහර ඇත්තෝ ධර්මයට කරන්නේ ඔච්චරයි. අපි දැන් මේ කතා කරන්නේ ධර්මයේ ගැනනේ. ධර්මයට කරන්නේ ඔච්චරයි. පොතක් තියෙනවා, වඳිනවා, අල්මාරියක දානවා, වහනවා. ඒක අධ්‍යයනය කරන්න කිසිම උවමනාවක් නැහැ. හතරවෙනි දරුවා මොකද කළේ? ඒක සිටෙව්වා, පැල කළා, රෝපණය කළා. තාත්තා යනකොට මොකක්ද තියෙන්නේ? හොඳට සරුවට වැඩිච්ච වී කරලක්. නේද? අපි මොකද්ද අපේ කමතේද කියන්නේ? වෙපුරුවොත් අල්ලක් ලැබෙයිවි මල්ලක්. එහෙමනේ අපිට ඉගෙනුනේ නේද? ඒ නිසා එක වී ඇටයක් කියන්නේ මොකක්ද? වී කරලක්. වී ඇටයකින් වී කරලක් ලැබෙන්නේ කොහොමද? ඒක පෝෂණය ඒක નિયમિત පරිදි රෝපණය කළාට පස්සේ. ඒකට අවශ්‍ය මොකක්ද? ඒකට අවශ්‍යයි තාක්ෂණය. තාක්ෂණය කියන්නේ බුද්ධිය. නේද? ඒ නිසා තාත්තා නිහඬ පරීක්ෂණයකින් තීරණය කළා මගේ සියලු වස්තුව බාර දෙන්න ඕනේ කාටද? මෙන්න මේ පුතාට තමයි සියල්ල බාර දෙන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ දායාදය බාර දුන්නේ කාටද? බුදුහාමුදුරුවොත් මෙහෙම තාත්තා කෙනෙක්. බුදුහාමුදුරුවොත් මෙහෙම පියාණන් කෙනෙක්. කාටද? ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කෙනාට. ඒ නිසා බුදුහාමුදුරන්ගේ දායාදේ හිමි වෙන්නේ වෙන කාටවත් නෙවෙයි. බුදුහාමුදුර අපිට කිව්වේ කොහොමද? උපමා රූපක ඕනෑ තරම් දේශනා කරලා තිබෙනවා. ඔබ ගවයන් බලන ගොපල්ලෙක් වෙන්නට එපා. මේකේ උදාහරණයක්. ඔබ කවුරු වෙන්නද? කිරි දවන අස්වැන්න ගන්න අයිතිකාරයෙක් බවට පත් වෙන්න. ඔබට මේ ධර්මය මම දේශනා කරන්නේ කර තියාගෙන යන්න නෙවෙයි. මේක ඔරුවක් වගේ. මොකටද? ඊතර වෙන්න. බලන්න කොච්චර ලස්සනද කියලා නේද? මේ ධර්මය සොයා බලද්දී ඕනෑ තරම් මේ වගේ උපදේශ ආදර්ශ දේශනා බොහෝමයක් තිබෙනවා. අපි බොහෝම ප්‍රසිද්ධ ඉගැන්වීමක් අපේ මතකයට එනවා. මොකක්ද? ධර්මය, කල්යාණ මිත්‍රත්වය, ගුණය මොකක් වගේද?
ජීවහා සූප රසං යතා. ඔය ව්‍යංජනවල හොදිවල රස දැනෙන්නේ කොහටද? දිවට. ඒ වගේ වෙන්න කියලා. හැබැයි දබ්බි සූප රසං යතානම් එපා. හැන්ද තියෙන්නේ ව්‍යංජනය තුලමයි. නේද? හොද්ද තුලමයි. කරන්නෙත් හැඳි ගන්න එකමයි. හැබැයි හැන්දට රසය තේරෙන්නේ නැහැ. බලන්න එහෙනම් බුදුහාමුදුරුවොත් හිටියේ හරි ලස්සන තැනක, මිහිඳු හාමුදුරුවොත් හිටියේ හරි ලස්සන තැනක, අපිත් ඉන්න ඕනි එහෙම තැනක. මොකක් පිළිබඳවද? ධර්මය පිළිබඳව. දැන් හරි. දැන් අපි හුඟක් දෙයක් කතා කළා. දැන් තව කොටස් දෙකක් අපිට මෙතන වර්ගීකරණය කරගන්න වෙනවා. මේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ පන්සල් එන අය පිළිබඳව. බණ අහන අය පිළිබඳව. පන්සල් එන අය බණ අහන අය කියලා මං වෙන් කරගත්තේ ඇයි? පන්සල් එන්නේ නැති, බණ අහන්නේ නැති තව පිරිසක් ඉන්නවා. හැබැයි මේ පිරිසට මේ කියන යහපතට පැමිණෙන්නට නම් මේක හොයලා බැලුවොත් නම් හරිම සංකීර්ණයි නේ. සමහර වෙලාවට ගෙදර ඉන්න නෝනා එනවා, මහත්තයා ඉන්නේ නැහැ. එන මහත්තලාගෙන් සමහර අය නෝනා එනවට කැමතිත් නැහැ. සමහර අය නිඳා කරනවා, අපහාස කරනවා. සමහර අය අභියෝග කරනවා. කොය පන්සලේ හිටිය යන උපාසකවරු එක්කෙනෙක්ව සෝවාන් වුණයි. ඔහෙටත් ওই ටිකම තමයි. එම අපහාස කරනවා. සමහර අය වාරණය කරනවා. සමහර ඇත්තෝ මොකද කරන්නේ? උදව් කරනවා. කැම්බීම ටික හදලා දෙනවා, වෙලාව හදලා දෙනවා, රෙදි ටික මැදලා දෙනවා. ඔබතුමාවත් නිවන් දකින්න කියලා උදව් කරනවා. ඒ මහත්යලාට උදව් කරනවා වගේම තමයි සමහර මහත්තුරුත් නෝනලාට. දැන් නම් ලංකාවේ ක්‍රමයේ හැටියට වැඩියෙන්ම පන්සල් එන්නේ මහත්වරු නෙමෙයි. නේද? මව් පාර්ශවයේ තමයි වැඩියෙන්ම පන්සල් එන්නේ. හැබැයි අර පැත්ත තියෙනවා අර විවිධ කාරණා මම ඔය කිව්වට වඩා. සමහර අයත් බලන්න මොනතරම් අපිට දුකක් තියෙනවද කියලා. බෞද්ධ කියන උපතත් එක්ක ලබාගත්තු දායාදීන් උනත් මේ ප්‍රයෝජන ගන්නෙ නැති කොපමණ පිරිසක් අපේ රටේම ඉන්නවා. සමහර ඇත්තන්ට ඉගෙනගත්තු දේ, ලැබිච්ච පරිසරය, ආభాසයට ලැබිච්ච දේ අනුව මේක සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දෙයක්. මේක හරියන්නේම නැහැ. මොකද තමන්ගේ හිත වෙනත් දේවල් වලින් පුරවගෙන තියෙන නිසා. සමහර ඇත්තන්ගේ බලාපොරොත්තුව වෙන එකක් බවට පත් වෙලා. මොනවාද බලාපොරොත්තු? ව්‍යාපාරය කරන එක. මුළු ජීවිතේම ඒක. සමහරලාට gedara udara පිරිසිදු කරලා හැමදාම ඒ කටයුතු කරන එක. සමහර අයගේ මුළු ජීවිතේම ශරීරය හදාගන්න එක, ව්‍යායාම කරන එක. සමහර වෙලාවට මුළු ජීවිතේම ගමන් බිමන් යන එක. සමහරලාට මුළු ජීවිතේම ප්‍රවෘත්ති බලන එක. ඒ අයට මේ ධර්මයේ අදාළ වෙන්නේ නැහැ. මෙහෙම ගත්තොත් අපේ රටේ බෞද්ධ කියලා උපන් බොහෝ පිරිසකින් සෑහෙන පිරිසක් ඉන්නවා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නේ නැති. අපිට ඒත් දාන්න පිටු තියෙනවනේ. නේ? තව පිටු 3ක් දුන්නනේ මං. මොනවද? අර වියට ඉවත් කරපු අය වගේ. අර වියට කාපු අය වගේ. අර වියට අරන් තිබ්බ අය වගේ. ඒ නිසා අපි මේ පිරිස අමතක කරලා අපි දැන් කතා කරමු කවුරු ගැනද? වියටය වගා කළ අය ගැන. නේ අපි දෙවෙනි පියවරටත් ආවා. වියටේ වගා කරන්න උමනාව තිබ්බට මොකක්ද අවශ්‍යයි කියලා මම කිව්වේ තෙන්දී? තාක්ෂණය අවශ්‍යයි. තාක්ෂණය කියන්නේ මොකක්ද? ඥානය අවශ්‍යයි. මොකද දැන් අපි හොඳ තැනකට ඇවිල්ලා මේ ඥානය ඔබටත් අපටත් ස්වභාවයෙන් පිහිටා තිබෙනවා.
ඒක මණිකක් වගේ. ඥානය මණිකක් වගේ. හැබැයි මණිකෙහි වටිනාකම තිබෙන්නේ එය යම් ක්‍රමවේදයකින් මොනව කළාට පස්සේද? ඔප්පමට්ටම් කළාට පස්සේ. ඒ නිසා අපේ ස්වභාවයෙන් පිහිටලා තියෙන ඥානයේ නැමැති මණික අපි මොනවද කරන්න ඕනේ? ඔපමට්ටම් කරන්න ඕනේ. ලස්සන කරගන්න ඕනේ. කැටයම් ටික දාගන්න ඕනේ. එහෙම ඥානයක්, කල්පනාවක්, අදහසක්, නිර්මාණශීලීත්වයක් නැති අයත් ලෝකේ ඉන්නවා. එයාට අපි මොකද්ද කියන්නේ? අනුවන අය කියලා. අනුවන අය නිවන් දකින්නේ නෑනේ. ඇයි? අපි දැන් කිව්වේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි. අනිවාර්යයෙන්ම මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂණය කරන්න නම් මොකක්ද අවශ්‍ය? නුවණක් අවශ්‍යයි. ඒ නුවණ නැති කෙනාට තමන්ගේ සාමාන්‍ය සමාජමය ජීවිතයේදී ලෝකේ තියෙන වැරදි තමන්ගේ ජීවිතයේ බවට පත් වෙනවා. මේක තමයි ලොකුම ගැටලුව. ලෝකේ තියෙන වැරදි තමන්ගේ ජීවිතයේ බවට පත් වෙනවා. එයා කැමති මේ දේ කරන්න. එයා සතුටු වෙන්නේ ඒ දෙයින්. ඒ නිසා නුවණ නැති කෙනාට තියෙන ගැටලුව අභියෝගය තමයි ඒයින් ගැලවෙන්න පුළුවන්කමක් නෑ. දැන් නුවණ තියෙන කෙනා වැරදි කරන්නේ නැද්ද? වැරදි කරනවා, වැරදි වෙනවා. හැබැයි නුවණ තියෙන කෙනාගේ වැරද්ද ඔහුගේ පුරුද්ද නෙවෙයි. ඒ පුරුද්ද නොවන නිසා ඔහුගේ ඥානය උපයෝගී කරගෙන ඔහුට සංඥාවක් පණිවිඩයක් ලැබෙනවා. ඔබ මෙයින් නිදහස් විය යුතුයි කියලා. ඒ නිසා ඔහුට නිදහස් වෙන්න පුළුවන්. මෙයින් අදහස් කරන්නේ නැහැ සියලු දෙනාට ඥානයට පැමිණිය නොහැකි කියලා. තුන්වෙනි කාරණයත් හොඳට මතක තියාගන්න. අපට ඥානයට පැමිණිය හැකි. ඥානයට පැමිණිය හැකි. ඥානයට පැමිණ ඥානවන්ත වුණත් වැරද්දක් තියෙනවා නම් ඒක හදාගන්න එක අපි කරන්න ඕනේ. ඒකට පාවිච්චි කරන ක්‍රමයට අපි කියනවා මොකක් කියලාද? ධර්ම ශ්‍රවණ. අපි සාමාන්‍ය ජීවිතයේදී අරගෙන බලමු මේ හැසිරීම රටාව. සාමාන්‍යයෙන් දැන් නම් ඉතින් තාක්ෂණයේ තියෙන නිසා, දුරකථනයේ තියෙන නිසා පන්සලට ආමුදුරු මුණ ගැහෙන්න පන්සලට තමන්ගේ ආගමික අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න සාමාන්‍යයෙන් කීයට විතරද යන්න හොඳම වෙලාව? ආමුදුරන්ගෙන් අහලා යන එක තමයි හොඳම. ඒ වුණාට අහන්නේ විමසන්නේ නැති හුඟක් දෙනෙක් එන්නේ දවල් 11ට විතර. මොකද මේ උදේ නැගිට අවදි වෙලා තමන්ගේ කටයුතු ටික කරලා 9-10 විතර වෙනකොට තමයි අපි පුරුද්දට ගෙදරින් පිටත් වෙන්නේ වෙන වෙනත් කටයුතු වලට යන්න. ඒ කාලසටහනටම තමයි පන්සල දාගෙන තියෙන්නේ. එනකොට මොකද වෙන්නේ? හාමුදුරුවෝ පැම් පහස් වෙනවා. එතකොට හිතන්නේ මොකද්ද? හාමුදුරුවන්ගේ වැඩේ නාන එකමනේ. ඒයි එන්නේ 10ට 11ටනේ. ඒතර හැමදාම ආවහම මොකද කියන්නේ? හාමුදුරුවෝ නානවනේ. ඒතර හැමදාම හිතන්නේ හාමුදුරුවෝගේ වැඩේම නාන එක කියලා. දානේ වළඳන වෙලාවට ආවොත් දැන් 11ට වගේ 11 පැන්නාම මොකද හාමුදුරුවෝ කරන්නේ දවල්ට? දානේ වළඳන. එතකොට හිතන්නේ එළියට වෙලා මොකද්ද? කොයි වෙලාවෙ ආවත් එයා එන්නේ වෙලාවට තමයි. හැබැයි යාට හිතෙන්නේ මොකද්ද? කොයි වෙලාවෙ ආවත් දානේ වළඳන. හොඳ වෙලාවට දානේ වළඳනවා කියලා හරි හිතුනොත් හොඳයි. නැත්තම් කනවා කියලා හිතුනොත් නිකන් හිතත් නරක වෙලා පාපෙකුත් කරගන්නවා. එහෙනම් මම මේ පුංචි උදාහරණයක් කිව්වේ අපේ ගෙදර කටයුතු වගේම අපි කරන මේ ගනුදෙනු වලත් ස්වභාවය කඩේකට යනවනම් මොකද්ද තියෙන්නේ? වෙලාවක් තියෙනවා. ආයතනයකට යනවනම් වෙලාවක් තියෙනවා. පන්සලට යනවනම් වෙලාවක් තියෙනවා. අපිට නූතන ක්‍රමයේ අනුව අදහස් උමාරු කරගෙන මම එන්නද මොකක්ද මගේ වෙලාව කියලා අහලා කියලා මේ සියල්ල කලමනාකරණය කරගන්න
පුළුවන්. අපි එහෙම කරන්නේ මොනව වුණොත්ද? බුද්ධිමත් වුණොත්. අපිට පුළුවන් එන වෙලාවත් හදාගන්න. දැන් පන්සලට එනවා. බණ අහනවා. දැන් මේ බුදුහාමුදුරුවෝ කිව්ව දේ අපි හොයලා බලමු. තයෝ මේ භික්කවේ පුග්ගලා සන්තෝ සංවිච්ඡමානෝ ලෝකස්මි. අන්න එහෙම අර පන්සලට එන්නේ නැති, බණ අහන්නේ නැති පිරිස නෙමෙයි. බණ අහන පන්සලට එන පිරිස. નિયમિત වේලාව බලලා තමන්ගේ ඥානය පාවිච්චි කරලා නියමාකාරයෙන් පන්සලට එන පිරිස. දැන් බලන්න මේක කොච්චර කොටස් වශයෙන් කැඩිලා යනවාද කියලා. බණ අහනවා. ඔන්න පළවෙනි පුච්චලය. ධර්මය ඇසුරු කරනවා. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා. අන්න ඒ කෙනාට කියනවා අවකුච්ච පඤ්ඤ පුද්ගල කියලා. හැබැයි කොච්චර පන්සලට ආවත් තරහ වෙද්දී දන්නේ නැහැ මාත් එක්ක. කොච්චර බණ ඇහුවත් මොකක් වගේද? යටි කුරු කල කලයකට චලය පුරවනවා වගේ පිරෙනවද? නෑ. කලය විතරක් තෙමිච්ච බවක් පේනවා. හැබැයි අරට වඩා හොඳයි. එන්නෙම නැතුවට වඩා හොඳයි. මේ පුච්චලයාට දියුණු වෙන්න ධර්මානුකූලව ඒ සත් ගමන යන්න නිවන් දකින්න ඊටාම දුෂ්කර කාර්යයක් බවට පත් බණ ඇහෙනවා. හැබැයි ඒක මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ. දැන් අපිට දීලා තියෙනවනේ බණ අහන සූත්‍රයක්. දැන් සූත්‍රය කියන්නේ ඔය බණ පොතේ තියෙන සූත්‍රය නෙමෙයි, පිළිවෙලක්. මොකද්ද? සුනාත ධාරේත චරාත. දැන් අහනවා විතරයි, හැබැයි ධාරණය කිරීමක් කරන්නේ නැහැ. දැන් හොඳට හිතලා බලන්න, එහෙම බණ ඇහුවොත් කොච්චර පන්සලට ආවත් ඔහුට මේ කාර්යය කොච්චර දුෂ්කර කාර්යයක් බවට පත් වේද කියලා. ඒ සමහර චරිත තියෙනවා සියල්ල හුරුයි. පන්සලේ වැඩ ටිකත් හොඳට කළා දෙනවා. හැබැයි ධර්මයේ පැත්තෙන් දියුණුවකට ගමන් කරන්නේ නැහැ. ඒක කොච්චර පාඩුවක්. බුදුහාමුදුර අපිට ඉගැන්වුවේ කනෝ වේමා උපච්චගා. ඔබට ලැබිච්ච මේ ෂණය, මේ ජීවිත නම් වූ වාසනාව මේ කාරණය සඳහා උපයෝගී කරගන්න කියලා. එතකොට ඔහු තමන්ගේ පැත්තෙන් ධර්මයේ පැත්තෙන් මොනතරම් පාඩුවක් කරගන්නවද කියලා හොඳට හිතලා බලන්න. අපිට මෙතනටපත් වෙන්න බෑ. නොයන පිරිසත්, මේ කටයුතු නොකරන පිරිසත් අපි ප්‍රතික්ෂේප කළත් බැහැර කළත් මේකත් අපිට පිළිගන්න පුළුවන්කමක් නැහැ. ඇයි අපි ඉස්සෙල්ලම මුලදිම සඳහන් කරලා පටන් ගත්තා හැන්දක් වෙන්නේ නැහැ, දිවක් වෙනවා මිසක්. නේ? දබ්බි සූපරසඤ්ඤතා බෑ. අපි මොකද්ද කරන්නේ? ජීවවා සූපරසඤ්ඤතා. ආහාරයෙහි ව්‍යංජනයෙහි රසය ශනිකව අවබෝධ කරගන්න දිවක් වගේ අපේ ඥානයේ තියෙන්න ඕනි. ධර්මයේ ඇසුණු ගමන් ඒක ධාරණය කරගන්න සොයා බලන්න විදියට. දෙවෙනි කෙනා කවුද? උච්ඡංග පඤ්ඤ. කලේ නම් උඩි අතට හරවල තියෙන්නේ. මේකට උදාහරණය කියන්නේ ඔඩොක්කුව වගේ. වාඩි වෙලා ඉන්නකොට ලැබෙන දේවල් ඔක්කොම දාගන්න කොහෙටද? ඔඩොක්කුවට. නැගිටිනකොට ලැබෙනකොට බිම. නේද? ධර්මයේ දේශනා කරද්දී බුදුහාමුදුරන්ගේ පිළිවෙල හොඳට බලන්න. ආදී කල්යාණං, මච්චේ කල්යාණං, පරියෝසాన කල්යාණං, සාත්තං සබ්යංජනං, කේවල පරිපූර්ණං බ්‍රහ්මචර්ය. කොච්චර හොඳ පිළිවෙලක් තියෙනවද කියලා බලන්න. හොඳට හිතන්න හැම සූත්‍රයක් පිළිබඳවම. අපි දන්න සරල සූත්‍ර කීපයක් අරගෙන බලමු.
මංගල සූත්‍රය ගන්න අපි හොඳට දන්න නිසා මේ හිතන පිළිවෙල කොච්චර ලස්සන වෙන්න ඕනද කියලා උදාහරණ මගින් අවධාරණය කරගන්න මතක තියාගන්න. මිනිස්සෙක් ඉන්නවා නිබ්බාන සච්චි කිරියා ඒතං මංගල මුත්තම. මේ මිනිස්සයා කවුරු වෙන්න ඕනද? කවුරු වෙන්න ඕනද? නිවන් දකින්න ඕනි. ලෝකේ තියෙන උතුම්ම මංගල ක්‍රියාව සිදු කළ කෙනෙක් වෙන්න ඕනි. හැබැයි මේ අංක කීයද? අංක 38. නේද? ලෝකේ තියෙන උතුම්ම දේ ඒක නිසා බුදුහාමුදුරුවෝ නිවනින්ම මංගල සූත්‍රේ පටන් ගත්තා නම් බලන්න කොච්චර නොගැලපෙනවද කියලා. පුජ්‍යල සංවර්ධනය තුල පුජ්‍යලයා අනුක්‍රමයෙන් මංගල ක්‍රියාවන් වලට යොමු කිරීම තුල බුදුහාමුදුරුවෝ පටන් ගන්නෙ කොතනින්ද? අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා ඒතම් මංගල මුත්ත. බලන්න කොච්චර විධිමත් පිළිවෙලක් මෙතන තියෙන්නේ කියලා. නිවන් දකින්න ඉන්න මිනිස්සයා මාතා පිතා උපට්ඨාන මැද හරිය තියෙනවනේ නේ. බලන්න මේ පිළිවෙල කොච්චර ලස්සනද කියලා. අම්මට තාත්තට සලකන්න ඕනි. අම්මට තාත්තට සලකන්න මත්ද්‍රව්‍ය ආදියෙන් නිදහස් වෙන්න ඕනි. ඒ ඔක්කොටම ඉස්සෙල්ලා මිනිස්සයාට හම්බෙන්න ඕනි හොඳ කල්යාණ මිත්‍ර පරිසරයක්. එයා පාප මිත්‍ර සේවනයෙන් අයින් වෙන්න ඕනි. බලන්න කොච්චර ලස්සනද. ඒ නිසා අපි බණ අහන හැම වෙලාවෙම මොකද්ද කරන්න ඕනි? ඒ අහන ධර්මය පිළිබඳව හොඳට මෙනෙහි කරන්න. දැන් මේ මංගල සූත්‍රයෙන් අපි පාඩමක් ඉගෙන ගත්තා. කොච්චර පිළිවෙලක් මේකේ තියෙනවද? ඒ නිසා ඔන්න එක මාතෘකාවක් මම දුන්නා. ඒ පිළිවෙල කතාව හොඳට හොයන්න. ඔඩොක්කුවට ගන්න අපිට එන අපි කවුරු වෙන්න ඕනද? පුතුපඤ්ඤ උඩුකුරු කළ කලයකට වතුර පෙරවුවාම ඒකේ රැඳෙන්න වගේ ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං මුල මැද අග හොඳට හිතන්න ඕන. සාත්තං මෙහි අර්ථය හොඳට හොයලා බලන්න ඕන. සබ්බ්‍යංජනං ප්‍රයෝජනේ මොකද්ද මට මේකෙන් ගන්න තියෙන ඵලය ප්‍රයෝජනේ හොඳට හිතන්න ඕන. බ්‍රහ්මචර්යං මගේ ශ්‍රේෂ්ඨ හැසිරීමට උතුම් වූ නිවන කරා යන ගමනට මහරහත් බෝධියට මම මේක උපකාර කරගන්නේ කෙසේද කියලා අනුක්‍රමයෙන් පිළිවෙලින් ඒ ධර්මය තමන් වෙත නැඹුරු කරගන්න ඕන. අන්න එහෙම කෙනාට පුළුවන්කම තියෙනවා මොනව කරන්නද? පච්චත්තං වේදිතබ්බ. මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගන්න. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ කලේ මහා කල්යාණ මිත්‍ර මහා කාරුණික පරම සත්පුරුෂ උත්සාහයක්. ඒ පරම කල්යාණ මිත්‍ර සත්පුරුෂ උත්සාහය තුල උන්වහන්සේ බලාපොරොත්තු වුණේ කෙලෙස් සහිත වූ කෙනෙක් නිකෙලෙස් තැනට ගෙනියාමේ මහා සත්පුරුෂ ව්‍යායාමයේ සිදු කර. අන්නේ වෙනස අපි තුල සිද්ධ වෙන්න නම් ඊටාම නුවණැතිව ඒ දේශනා කළ ධර්මය හොඳට පිළිවෙලින් හිතලා හොඳට අවබෝධ කරගෙන හැම වෙලාවෙම අර හතරවෙනි දරුවා වගේ මම මේන් කුමන හෝ ප්‍රයෝජනයක් ලබාගත යුතුයි කියන අදහසින් ධර්මය තමන්ගේ හදවත තුල රෝපණය කරන්න ඕනේ. මං ඉස්සෙල්ලා කිව්ව මතක ඇති වී ඇටයක් රෝපණය කළාට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක රැක බලා ගන්න ඕනි. ලෝක න්‍යායක් තියෙනවා හොඳ දෙයට සතුරෝ වැඩි. ඒ නිසා හොඳ දේ රකින්න නම් මොකද්ද කරන්න ඕනි? නිරන්තරයෙන්ම සොයා බලන්න ඕනි. ඒක රැකගෙන සොයා බලාගෙන ප්‍රතිපෝෂණය කරලා අවශ්‍ය කරන බෙහෙත් පොහොර ටික එකතු කරලා තමයි අර අස්වැන්න ඔහුට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් මේ ධර්මයේ ඉදිරියේ උතුම් බුද්ධ ශ්‍රාවකත්වයේ ලැබූ ඔබ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි කියන උතුම් තුනුරුවන සරණ යන්නට වාසනාව ලැබූ ඔබ පියවරෙන් පියවර ඇසූ හැම බණ පදයකටම නිවැරදිව අනුගත වී ඒ අනුගත වූ හැම බණ පදයක්ම හදවතින් ධාරණය කරගෙන සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුන්නං බ්‍රහ්මචර්යයන් කියන මේ පියවර ටික නිවැරදිව අනුගමනය කරන්න පුරුදු වෙන්න ඕනේ. අන්න එහෙම පුරුදු වුණොත් ඔබ සුනාත ධාරේත චරාත කියන උතුම් පිළිවෙත් තුනට පැමිණියොත් ඔබට පුළුවන්කම ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ පරම කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුම් වූ මහා සේවාවෙන් බුද්ධ කෘත්‍යයෙන් ඵල ප්‍රයෝජනගෙන ලොවදිනු අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ, සරියුත් මුගලන් මහරහතන් වහන්සේ, ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ඒ වගේම මේ මහරහත් මෙහෙණින් වහන්සේලා වගේම ඔබටත් සසර දුකින් නිදහස් වෙන්නට, සංසාර දුක් නසන්නට, ඒ පරම වූ ශාන්තිකර වූ සනසුම්දායක වූ මහා ශාන්තිය ඔබ වෙත ළඟා වේවා. ඒ ශාන්තිය කරා යන්නට අනුපිළිවෙලින් වූ මේ නුවණ ඔබට පහළ වේවා. ඒ නුවණ තුල ඔබේ ජීවිත කතාව සත්පුරුෂ වූ කල්යාණ මිත්‍ර වූ ධර්මදරූ එකක් බවට පත් වෙලා ඒ ආර්ය උතුමන් නිවී සැනසී පැමිණවද වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට අද මේ කළ ධර්ම ශ්‍රවණමය පින, ධර්ම මනසිකාරමය පින, ධර්ම දායාදමය මහා පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි, මේ සත්පුරුෂෝ කල්යාණ මිත්‍ර වූ උතුම් පින්කම සිදු කළ හැමට අපි ආශිර්වාද කරමු, පින් අනුමෝදන් කරමු. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ පණිපිටිය කලල්ගොඩ දුඹුගහවත්ත පාරේ අංක 46න් 13 නිවසේ ශ්‍රියානි වීරරත්න මහත්මාව ඇතුළු රන්දිමා ඊශානි දරු මුණුපුරු මිනිපිරියන් සහ ඥාතීන් පිරිස. ඒ පිරිස බලාපොරොත්තු වෙනවා සෙත් ප්‍රාර්ථනා කරන්නට දායකත්වයේ දරන ශ්‍රියානි වීරරත්න මහත්මියගේ පවුලේ සියලු දෙනාට, සොයුරු සොයුරියන් ඇතුළු උන්ගේ පවුලේ අනිකුත් දෙමව්පිය දුවා දරුවන්ට, අධ්‍යාපනය ලබන හැම දෙනාට, ඒ වගේම ධර්මදේශනාව සාර්ථක කර ගැනීම සඳහා පැමිණි සහාය දුන්නු සවන් දුන් ලෝකවාසී හැම දෙනාටම මේ කුසලයෙන් යහපතක් වේවා, ශාන්තියක් වේවා, සැනසීමක්ම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ පොත්ගුල් විහාරාධීශවර ගෞරවනීය යටිරාවන සුමන නායක මාහිම්පාණන් වහන්සේ, ඒ වගේම බෞද්ධ ආමාත්‍ය ජාලය තුල මේ සත්පුරුෂ ක්‍රියාව සිදු කරන්නට ඒ අනුශාසනා කරන සභාපති ස්වාමින් වහන්සේ ඇතුළු හැම දෙනාට, අපේ දෙමව්පියන්ට, හදන වඩන දරුවන්ට දෙව් රැකවරණින් සියලු සැනසෙල්ල වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් දෙමු. ittavataච අම්මි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavataච අම්මි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavataච අම්මි සම්බතං පුඤ්ඤ සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. පින් ප්‍රාර්ථනා කරමු. මහනුවර අනගාരിക ධර්මපාල මාවතේ 73 නිවසේ විසූ ඇඩ්ලින් වීරසිංහ මෑණියන්, කමලා වල්පිට සහෝදරතුමිය, අදිරියෙන් වල්පිට පියාණන්, අනිවත්තේ පදිංචිව සිටි විලියම් වීරසිංහ ඒ මාමණ්ඩිය, බොල්ලස්ගමුවේ විසූ WM ලයනල් සොහයුරාණන් ඇතුළු
මියගිය ඥාති හිත මිත්‍රාදී හැමදිනාත් ඒ වගේම අපේ ජීවිතයට උපකාර කළ ඥාතීන් හිතවතුන් ගුරුවරුන් ඇතුළු සෑම සියලු දෙනාත් අභාවයටපත් වුණු සියලු දෙනාත් විශේෂයෙන්ම බෞද්ධ ආමාත්‍ය ජාලයේ නිර්මාතෘවර දරණාගම කුසල ධම්ම නාහිම්පාණන් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාළ ගරුතර නායක මාහිම්පාණන් වහන්සේලාත් අප නමින් මියගිය හැම දිනාත් රට දැය සමය ගොඩ නැගූ ඉතිහාසයේ පටන් හැම දිනාමත් අපි කල මේ සත්පුරුෂ වූ කුසල ධර්ම බලයෙන් සුවපත් වේවා සැනසීමටපත් වේවා නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අනිත් හැම දිනාටමත් ආශිර්වාද කරගෙන ඔබ අප හැම දිනාගේම ජීවිත සුවපත් වේවා. දෙමව්පියන්ගේ දරුවන්ගේ යහපත උදා වේවා. පවුලේ සහලේ සහෝදර ඥාති හිත මිත්‍රාදී හැම දිනාටමත් සැනසීම ලැබේවා, දියුණුව ලැබේවා, මෙලොව යහපත ලැබේවා, පරලොව යහපත ලැබේවා, සසර සුවපත් බව ලැබේවා. නිවන් දක්නා තුරුම සංසාර දුක් අතරමං නොවේවා. සංසාර ගමනේ බුද්ධාදී පරම කල්යාණ මිත්‍ර සත්පුරුෂ ගුණගරුක උතුමන් දෙමව්පියන් ඥාතීන් දකින්නට ඇසුරු කරන්නට වාසනාව ලැබේවා. ඒ ධර්මයත් ඒ ගුණයත් ඒ සීලයත් පුරුදු කිරීමෙන් මුළු මහත් සසර දුකින් නිදහස් පරම උතුම් නිර්වාණ සුව සාධනය සඳහාම අපට මියගිය ඥාතීන්ට මේ උතුම් කුසල් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වා වදාළ පූජනීය බටපොළ මේධානන්ද පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නාද පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙනා මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදුසසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.